ඥාතිකා දහම් දෙසුම් මාලාවේ තවත් දහම් පියවරක් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. අද ලොකු ස්වාමීන් වහන්සේ වැඩම කොට සිටින්නේ වයඹ සතිපාසල් භූමියට. නාථගනේ ආරණ්‍ය සේනාසනයේ පාමුල තියෙන අපේ සතිපාසලේ සතිපාසලට සම්බන්ධ දායක පින්වතුන් රාශියක් ධර්ම ශ්‍රවණයට පැමිණ සිටින මොහොතක Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන ඥාතීන් ඒ වගේම කල්‍යාණ මිත්‍රයින් දායකයින් මේ සියලු දෙනාටම අනුග්‍රහ කිරීම පිණිස පවත්වන ධර්ම දේශනාව අද ආරම්භ කරන්නට සූදානම්යි. ඉතින් මේ ධර්ම දේශනාව අවසානයේදී විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඥාතීන්ට අපේ කල්‍යාණ මිත්‍රයින්ට පුණ්‍යානුමෝදනා කරන්නේ සිරිතක් වශයෙන්. ඉතින් මම ආරාධනා කරනවා වෙනදා වගේම මේ ධර්ම දේශනාව කොහොමද අපි ඉදිරියට අරගෙන ආවේ? ඒ පියවරෙන් පියවර ධර්ම කරුණු රාශියක් ඥාතීන් වෙනුවෙන් ලොකු ස්වාමීන් වහන්සේ විසින් කියලා දෙන ලැබුවා. අදත් දර්ශන මහත්මයා, නීතිඥ දර්ශන රන්මුතුගේ මහත්මයා අපිත් සමග එකතු වෙලා ඉන්නවා මේ භූමියේ මෙන්නගෙන. ඉතින් දායකයෝ රාශියක් රැස් වෙලා ඉන්න මොහොතක මම දර්ශන මහත්මයාට ආරාධනා කරනවා ඒ අපි මේ දහම් ගඟුල ගලන දිශාව සනිටුහන් කරමින් ලොකු ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න මේ ධර්ම දේශනා මාලාවේ ඉදිරියට ධර්මයේ දේශනා කරන්නට කියලා. තෙරුවන් සරණයි. සියලු දෙනාට මේ අවස්ථාවේදී තෙරුවන් සරණ ප්‍රාර්ථනා කර සිටිනවා. ඥාතකා දෙසුම් වල අද දින 16 වන ඥාතකා දෙසුම තමයි අපි පවත්වන්නට යෙදෙන්නේ. හේමන්ත කිව් පරිදි අපි අද නාථගනේ ආරණ්‍ය සේනාසනය පාමුලේ ඉඳන් තමයි මේ වැඩසටහන කරන්නේ. ඉතින් අපි අවස්ථා 15කදීම අපි ලොකු ස්වාමීන් වහන්සේට සතිපට්ඨානය මුල් කරගෙන විශේෂ මාතෘකා ලබා දෙමින් විශාල ධර්ම විග්‍රහයක් කරන්න තමයි මේ වැඩසටහන් මාලාව අකණ්ඩව පවත්වාගෙන ගියේ. ඒ අනුව අද 16 වන දින ධර්ම දේශනාව ආරම්භ කරනවා. බුදුරජාණන් වහන්සේ විසින් තිරොක්කුඩ්ඩ සූත්‍රය දේශනා කරේ මේ ඥාති සංග්‍රහය ඥාතීන්ට පින් පැමිණීම කරන්න ඕන නිසා. මම අද ලොකු ස්වාමීන් වහන්සේට මාතෘකාවක් වශයෙන් ලබා දෙන්න කැමතියි. පානිම්මිසේ වනේනාස හරෙය්‍ය පානිනං විසං නාබ්බනං විස මන්වේති නත්ති පාපං අකුබ්බතෝ කියන මේ දහම් ගාථාව. මේ සරල තේරුම ගත්තොත් යම් කිසි පුද්ගලයෙක් යම් වරදක් හෝ පවක් කරපමණින් මිනිස්සු චෝදනා කරන්න පුළුවන් ඔහු පවක් කරා කියලා. නමුත් ඔහුගේ හිතේ ඒ පව කිරීමේ චේතනාවක් නැත්නම් ඔහුගේ අතේ වනයක් නැත්නම් අතේ විස තබා ගත්තට ඒ ශරීරගත වෙන්නේ නැහැ. ඒක තමයි බුද්ධ දේශනාවේ පැහැදිලිව සඳහන් වෙන්නේ. ඒ වගේ සමහර අය සමහර දේවල් කරනවා කිසිම පාපකාරී හැඟීමකින් තොරව. නමුත් ඔවුන් තුල විශාල පශ්චාත්තාවයක් තියෙනවා. මම මෙන්න මේ වරදට අනුබල දුන්නා, මම මේ වරද කරා කියලා ඇතැම් අවස්ථාවලදී ඇතැම් පුද්ගලයෝ විශාල වශයෙන් පශ්චාත්තාප වෙනවා. නමුත් සත්‍ය වශයෙන්ම ඔවුන් පශ්චාත්තාප වුණාට ඔවුන් තුල පවට පැහැදිලිවම සම්බන්ධයක් දක්වලා නැහැ. නමුත් අපි මේ කරුණ කොහොමද සතිපට්ඨාන යෝගියෙක් වශයෙන් එහෙම නැත්නම් සතිපට්ඨාන දේශනාව අනුව යෝගියෙක් වශයෙන් විදර්ශනා වඩද්දී භාවනා කරගෙන යනකොට හිත තුළින් මතුවන යම් යම් මේ ගැටලුකාරී තත්ත්වයන්. එහෙම නැත්නම් තමන් හැමතිස්සෙම කරපු පවක් ගැනම කල්පනා කර කර ඉන්නවා. තමන් කරන කුසලයේ පැත්තක තියලා. ඒ නිසා විශේෂයෙන් මම ආරාධනා කර සිටිනවා අද ස්වාමීන් වහන්සේට ඒ තමන් කරපු පව් භාවනා කරනකොට මතක් වෙනවනම් පවක් නොකරත් තමන් හිතන් ඉන්නවනම් පවක් කරා කියලා අන්න ඒ වගේ කරුණු කොහොමද භාවනාව තුළින් යටපත් කරගෙන විදර්ශනා යෝගියෙක් විදියට සතිපට්ඨාන භාවනාවක් ඉදිරියට කරගෙන යන්නේ කියන කරුණ ගුරුතන්හි තබාගෙන අද දේශනයක් පවත්වන ලෙස ලොකු ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නැයි මම සරණ ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා පිරිස ආජීවට්ටමක සීලේ පිහිටවන්න. හොඳයි හැමදෙනාම ආජීව අෂ්ටමක සීලේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වලා
නමස්කාරය 3 වතාවක් කියන්න. නමෝ තස්ස සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් ආජීව අෂ්ටමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං නයි අපි සම්මසන්න ස්වාමීන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා පින් පමුණවන ප්‍රතින් එකට ඉස්සරහට එන්නත් ඉදදෙනාම දැන් ධර්ම දේශනාව ආරම්භ කරන්න හදන්නේ කියලා নমස්කාරයක් කියුණා සාදුකාරයක් පවත්වුමා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේච භික්ඛවේ අනුකම්පෙය්‍යාත යෝච සෝතබ්බං මඤ්ඤෙය්‍යුං මිත්තාවා මච්ඡාවා ඥාතිවා සාලෝහිතාවා තේ සච්චත්තාරෝ සතිපට්ඨානේ සමාදපේ තබ්බං නිවේසේ තබ්බං පතිත්ථාපේ තබ්බං තීති ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 17 වෙනි වතාවට තමයි මේ පාඨය මේ ඥාතකා ධර්ම දේශනාවල ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් ඒක සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක්. ඒ අනුව බුදු වුණාට පස්සේ එහෙම නැත්නම් මේ සර්වඥතා ඥාණය ලබා ගත්තට පස්සේ සරුවච්චන් වහන්සේ ආපහු හැරිලා බලනකොට මේ ලෝකේ කිසිම මිනිසෙක් මේ ලෝකේ කිසිම සතෙක් සමන්නාංශයේ කෙරේ ඥාතිත්වයේ පාත්‍රපු නැති කෙනෙක් නැති තරම්. ඒ තරම් දිග ගමනක් ගමන් කරලා තියෙනවා. ඒ ඥාතීන් දැන් ඉන්න තත්ත්වයක් තමන්ගේ තියෙන මේ සාත්වඥතා ඥානයත් එක්ක බලනකොට විශාල පරතරයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ අත්තන්ට අනුකම්පාවක් කරන එක. ඒ අත්තන්ට මේක අස්සවන එක විශාල ප්‍රයත්නයක් කරන්න. මොකද ඥාතීන් ඉන්නේ ව්‍යාවෘත මනසකින්.
භගවතුන් වහන්සේ ඉන්නේ සර්වඥතා ඥානෙක. නමුත් එච්චර ව්‍යාවෘත මනසකින් ඉන්න නන්නත්තර වෙලා ඉන්න තමන්ගේ ඥාතීන් ශාලේනයින් මිත්‍රයන් සහ මිත්‍ර අමාත්‍ය වෘතියා බලනකොට සරුවච්චන් වහන්සේගේ සර්වඥතා ඥානෙ මිස අවදාවත් ඒකට ක්‍රමවේදයක් හොයන්න බෑ. නිසා බුදු වෙච්ච බුදුහාමුදුරන්ට සිද්ධ වෙනවා යම් කිසි කෙනෙකුට දැන් බුදුහාමුදුර වගේම අනික් ඇත්තොත් තමන් යම් කිසි බණ භාවනාවක් කරලා පැවිද්දක් ලැබලා සතුටු වෙන වෙලාවක හිතෙනවනේ අනේ අපේ නෑයින්ටත් අපේ යාළුවන්ටත් මිත්‍ර අමාත්‍යවරුන්ටත් මේක ලබලා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒක හරියට අපි රසමස උලක් කැමට හම්බ වෙනකොට අපිට එක්ක කාපු අය මතක් වෙනවා අනේ මේකෙන් ටිකක් තව කෙනෙකුට දෙන්න නැත්තම්. ඒක අපේ තියෙන අර බෙදාගෙන කන ගතියක්. අපිට කොට කෑම හම්බෙච්චාම කාක් කාක් කියලා කෑ ගහනවා. අපිට පවුලම එකතු වෙනවා. ඒ වගේ ගතියක් සිංහල ඇතුළත් තිබිලා තියෙනවා. මුත්widetildeකට මලගේකට සාංගික දාණයකට එකතු වෙච්චාම ඔක්කොමලත් එක බෙදා ගන්න. විශේෂයෙන්ම රසමස උලක් හම්බෙච්චාම බෙදා හදා. ඉතින් ඒ වගේ බුදුචාන් වහන්සේට හම්බ වෙච්ච මේ රසමස උල අනික් කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. අනික් කටිය වෙන වෙන දේවල් රස කරගෙන ඉන්නවා. ඒ වගේම දැන් බුදුරජාණන් වහන්සේ වගේ ශ්‍රාවක උත්තමයන් වහන්සේලා යම් යම් ඥාන ලබා ගත්තට පස්සේ අධිකම ලබා ගත්තට පස්සේ යත්තන්ට අතිමාර්යම සීපත් වෙනවා මේ Taman එක එකට ගමන ගිය ඥාතියින්ද මම මේක කොහොම කැවිල්ලන්නද කොහොම තොලකට ගාවන්නද කොහොම කරංකිටිකට ගාවන්නද කියලා. ඒකට ක්‍රමසාවිදි රාශියක් තියෙනවා. ඒක ධර්මයට වැඩිය වටින්නේ ක්‍රමසාවිදි. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිසට දේශනා කරනවා යෝච බික්කවේ අනුකම්පෙය්‍යාත යෝච සෝතබ්බම් මඤ්ඤේ මහණේ යම් කිසි කෙනෙකුට උඹට මේ බණ ඇස්සුවොත් හොඳයි කියලා හිතෙනවනම් යම් කිසි කෙනෙක් පිළිබඳ අනුකම්පාවක් තියෙනවනම් මිත්තාවා මච්ඡාවා ඥාතිවා සාලෝහිතාව. එයා උඹේ මිත්‍රෙක් වෙන්න පුළුවන්, මිත්‍ර අමාත්‍යවරයෙක් වෙන්න පුළුවන්. නෑ කෙනෙක් වෙන්න පුළුවන්, නැත්තම් සහලේ නෑ කෙනෙක් වෙනවා. සහලේ නෑ කියන්නේ මේ ආත්මේ අපි ලේ ඥාතිත් තියෙන නෑදෑවෙන්නේ නැති කෙනෙක් නෑ. ඒ චත්තාරෝ සතිපට්ඨානේ සමාදපේ තබ්බං. ඒ අත්තන්න මේ සතර සතිපට්ඨානේ සමාදන් කරවන්නයි කියලා කියනවා. නිවේශේ තබ්බා. ඒකට ඒ කට්ටිය ගේ ඇතුළට ගන්නේ කියලා කියනවා. දැන් මේ වෙලාවේ පොඩි වඩුසාවක් තියෙනවා. ඉතින් අපි කියනවා බණහන කට්ටිය බණහන්ට ආවනම් එන්න ගේ ඇතුළට කියලා. ඒකට කියනවා නිවේශනය කරනවා කියලා. ඊටසේ පටිච්චාපේ තබයි හොඳට පිහිටවන්න කියලා. ඉතින් ඒක ලේසි නෑ. ඒ මොකද සතිපට්ඨානේට සමාදන් වෙච්ච කෙනෙකුට සතිපට්ඨානට ප්‍රවේශ වෙච්ච කෙනෙකුට සතිපට්ඨානය පිහිටපු කෙනෙකුට තේනවා මට කොහොමද සතිපට්ඨානය කියන එක ඇහුනේ මම කොහොමද සතිපට්ඨානය කියන දේ තමයි කල යුත්තම කියලා මම ඊගෙට රිංග ගත්තේ මා තුල කොච්චරක් සතිය දැන් ස්ථාවර වෙලා තියෙනවද ඉතින් මේක හැම කෙනෙකුටම නැවු හැම කෙනෙකුටම අභියෝගයක් එනවා ඒත් එක්කම මිත්තාවා මච්ඡාවා ඥාතිවා සාලෝහිතාවා කියලා යන්නේ මේ ඇත්තත් එක්ක මේක හදා බෙදා ගන්න. මොකද මේක මිනිස්යන්ට විතරමයි බෙදලා දෙන්න පුළුවන්. තීසනෙකුටවත් වෙන ගහකට පොලොක්කට ගංගාවකට කරන්න. ඉතින් ඒක නිසා අපි අද යන්න හදනවා. එහෙම භාවනාවකට සතිපට්ඨාන පෙළඹෙනකොට උඟ දෙනෙක් කියනවා මට එහෙම භාවනා කරන්න බෑ. මගේ අතින් පව් සිද්ධ වෙලා තියෙනවා. මම මෙහෙම කරපු කෙනෙක්. ඒ නිසා භාවනා කරන්න ඕන නම් හඳුන් කිරි වලින් නාන්න ඕනේ. සීලයේ සමාදන් වෙන්න ඕනේ. මේ දේවල් සුදුසුකම් තියෙන්න ඕන කියලා හරියට අපිව බය කරලා තියෙනවා. ඒ සිංහල බුද්ධ ආගමෙන් තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒ මණ්ඩි ටික අයින් කරලා තෙල් කුණු අයින් කරලා ඒ කෙනාට නෑ ඕකේ තිබුණත් කමක් නෑ මේ සතිපට්ඨානේ වඩන්න මේක හරියට භාෂා විෂයක් වශයෙන් නැත්නම් භෞතික විද්‍යා විෂයක් වශයෙන් ඉස්කෝලේ ඉගෙන ගන්නවා වගේ. ඕකට මේ ගාක් ඒ වෙන්න අවශ්‍ය නෑ. ඔක්කොටම කවදාවත් හරියන්නේ නෑ. ඒක වෙනම කතාවක්. නමුත් ඔක්කොටම ඒක හැන්දෙන් තමයි බෙදන්නේ. ඉතින් ඒක නිසා මේ සතිපට්ඨාන භාවනාව උගන්වනකොට මිත්තාවා මච්ඡාවා ඥාතිවා සාලෝහිතාවා කියලා මිත්‍රෙක් කිව්වා මිත්‍ර අමාත්‍යවරයෙක් කිව්වා ඥාති වේවා සාලෝහිතව පංගු peeru බෙදන්න යන්න එපා. Taman දෙන්න ගන්න කෙනා ගනි. ඉතින් මට හොඳට මතකයි මම ඒ ඊලන්දාරියෙක් ඉන්න වෙලාවේදී මම කවදාවත් සතිපට්ඨාන ඉල්ලන්නේ ගියෙත් නැහැ. ඒ හාමුදුරුවෝ කවදාවත් මම ප්‍රාර්ථනා කරෙත් නැහැ. මම ගිහිල්ලා ඒ හාමුදුරුවෝ හම්බෙන්න අහනකොට මට බැනේලව ගත්තා.
උඹලට කියලා වැඩක් නැහැ. උඹලට මොනවා කෙරුවත් ඔය ඥාතින්ගේ වැඩයි යුතුයකම් වගකීම් තියෙන මිසක් අයකෙකුටවත් වෙලාව ගන්න බෑනේ. මේ භාවනා කරන්නේ එතකොට මට තිබුණේ ඥාති බන්ධන මට තිබුණේ විශ්වවිද්‍යාල ඉගෙන ගන්න වැඩි. ඉතින් මං කිව්වා ස්වාමීන් වහන්සේ ඉතින් මේ වගේ ඔක්කොම ඥාති බන්ධන නැති කරලා විශ්වවිද්‍යාල දේවල් අමතක කරලා මොකද්ද කරන්න ඕනේ කියන්නේ. ඒකනේ කියන්නේ බෞද්ධයා දන්නේ නැහැ. බෞද්ධයා මේ මොකද්ද කුණු හරපයක් ඔළුවේ තියාගෙන මැරෙන්න නටනයි කරලා මැරෙන වෙලාවේදී හති දාලා පෙන දාලා මැරලා යනවා. ඒ වෙනුවට කළ යුතු උතුම්ම දේ තමයි බුදුහාමුදුරු කියන්නේ දේශනා කරන්නේ ඥාතිකට වේවා ඥාති සාලෝහිත කෙනෙකුට වේවා. නැත්නම් තාලේ නෑයෙකුට වේවා මිත්‍ර අමාත්‍යකට වේවා මේක කියලා දෙන්නේ කියලා. ඉතින් කියලා දෙන්න ගියාම හරි ප්‍රශ්න කොටක් තියෙනවා. ඒ ප්‍රශ්න කොට මොකද අපි අතර තියෙන තාරාතිරම් වල වෙනස. දැන් මම වටාත්තක් ඇඳගෙන මේ උඩ උස පුටුවක ඉඳගෙන මම කියනවා සතිපට්ඨානෙ වඩන්න කියලා. ඒක එක්කන හරිය සැක කරන ඔය කිව්වට ස්වාමීන් වහන්සේලාට පුළුවන් වුණාට අපිට ඔය කරන්න පුළුවනේ. අපිට බෑ. ඔබ වහන්සේ ඕන දෙයක් කියලා යන්න අපි ඒක බලා ගන්නම්කෝ අපිට ගෙද ගිහලා රැට කාලා බුදියන එකේට වැඩිය හුඟක් ලාභයි කියලා. නමුත් අපි පුරුද්දක් වශයෙන් කරනවා හිතගෙන කරගෙන ආව මේ දවස් 17ෙම අපි මේ වෙලාවේ පොඩ්ඩක් සතිපට්ඨානෙ වඩලා බලන්න. එතකොට මේකේ පිටේ බැඳ වගේ එකක් නෙවෙයි. අපි කරන්නේ මෙතනම ඉඳගෙන පොඩ්ඩක් වාඩි වෙලා බලනවා. ඒ නිසා මම මාතුකාට යන්නේ ඉස්සෙල්ලා මම නැවතත් සරණ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අපි මේ පිරිස ඔක්කොමලා සුදුස්සෝ කරගමු අපි සතිපට්ඨානේ සමාදන් වීමට. සුදුස්සෝ කරගමු අපි සතිපට්ඨානේ නිවේශනය කරවන්න. ප්‍රතිෂ්ඨාව අපි බරපතල වැඩක් කියමුකෝ. ඒ නිසා සියලුම දෙනා දැන් මතක තියාගන්න අපි මේ ඥාතියෙකුට ධර්මදේශනාවක් කරන ඥාතකා ධර්මදේශනා කරන වෙලාවේ ඒ ඥාතියාට පින් පිණිස අපි මේ වෙලාවේ පින් වඩන. බණහන එකත් පිනක් තමයි. එතෙන් ඉන් ලැබිච්ච එකත් පිනක් තමයි. නමුත් මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙච්ච සතිපට්ඨානයේ සමාදන් කිරීම සතිපට්ඨානයේ නිවේශනය කිරීම වේද නොවේද කියන්න බෑ. නමුත් අපි චාරිත්‍රාක් කරනවා ඒ චාරිත්‍ර උඟ දෙනින් කරු කරා. මගේ තුනක් නෑ යෝ. එහෙම භාවනා කරලා නෑ. නමුත් දැන් ඉතින් මේක අහන්න ආපුවාම අපි හැමදාම විනාඩි 10 15ක් ගන්නවනේ විනාඩි 10 15 විනාඩි 5ක් 10ක් අතර ගන්න. ඉතින් මම ගෞරවයෙන් නැවතත් අපේ සරණ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අපේ මේ පිරිසට උඟ දෙනෙක් මේ කතාව අහලා ඇති උඟ දෙනෙක් භාවනා කරලා ඇති කෙසේ නමුත් අපිට නොපෙනෙන අපිට අහුන් කන් දෙන බොහෝ පිරිසගේ හිතසුව පිණිස විනාඩි 5ක විතර භාවනා මෙහෙයුමක් කරන්න කියලා. ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි අපි දැන් සූදානම් වන්නේ මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ සතිපට්ඨානය කරන්න සිය පිටවන්න. ඒ සඳහා හොඳට හරිබරි ගහිලා තමන් ඉන්න ආසනේ හොඳට වාඩි වෙලා ටික වෙලාවක් ඉන්න පුළුවන් විදියට හොඳට හරිබරි ගහිලා ඉරියව්ව හදාගන්න. එහෙම හදාගෙන දෙනෙත් මුදුව පියාගෙන හොඳට අර වාඩි වෙලා ඉන්න ඉරියව්වේ ඒ සනීපේ සැපය සැහැල්ලුව හොඳට අත්විඳින්න. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. ඒ බව දන්නවා. දන්නේ මේ හොඳට පසුපස ප්‍රදේශයට බර වැටිලා ආසනේ හොඳට තද වෙලා තියෙනවා. කකුල් නැවිච්ච තැන් ගෑවෙන තැන් තද වෙලා තියෙනවා. කොන්ද කෙලින් ඔළුව කෙලින් තියලා අත් දෙක සැහැල්ලුවෙන් පියාගෙන ඉන්නවා. හිර කරන්නේ උරහිස් බෙල්ල එහෙම හොඳට සුව පහසුව සැහැල්ලුවෙන් මේ වාඩි වෙලා ඉන්නවා. ඒ සැපය හොඳට අත්විඳිනවා. ඊට අමතරව ඇඟ ඇතුලේ තව මොනවා හරි තේරුණොත් ඒකත් අවධානය දීලා බලාගෙන ඉන්නවා. ඇස් වහලානේ. එහෙනම් සිහියට තමයි පේන්නේ. උලන් ඇතුල් වෙන හැටි පිට වෙන හැටි ඒක වැඩියෙන් දැනෙන්නේ කොහෙද? නහය ගාවද? බඩ පිම්බෙන ඇකිලෙන එකද? පපුස් පහත් වෙන එකද? මෙන්න මේ විදිහට මේ ඇඟ ඇතුලේ වෙන ක්‍රියාවලිය දිහා හොඳට අවධානයෙන් බලාගෙන ඉන්නවා. මොනවාක්වත් හෙල වෙන ගති නැතත් වාඩි වෙලා ඉන්න සනීප සැප තියෙනවා නම් හොඳම සිහියෙන් ඉන්න. ඒ වගේම යතරේ මේ දුවනවා හිත සද්ද වලට යනවා.
ශබ්ද වලට ගිය ගමන් ඒකත් සිහියෙන් තමයි මට පෙන්නලා දෙන්නේ මේ සද්දයක්. මතක් වෙන ඒවා එනෝ හිතුවිලි අතීත අනාගත දේවල්. ඒකත් සිහියට තමයි මට හසු වුනේ. රිදෙන ඒවා එනෝ තැන් වල ඒකත් සිහිය නිසා තමයි දන්නේ. නිදිමත වේගෙන එන ඒවාවත් ඒත් සිහියෙන් තමයි දන්නේ. ඒ නිසා කිසිම ගැටලුවක් නෑ මේ සිද්ධ වෙන මාරු වීම එහා හොඳ අවධානයෙන් සිහියෙන් බලාගෙන ඉන්නෝ. අර අපි පටන් ගත්ත ඉරියව්ව පිරමීඩ වගේ කන්දක් වගේ තුඹහ වගේ සැපට වාඩි වෙලා ඉන්න බවට මුල් තැන දෙනු. දෙමින් මේ විදිහට මේ සිහිය තුල හිත දුවන හැටි ආපහු ඇවිල්ලා කයත් එක්ක ඉන්න හැටි ආපහු ආව බව හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්න හැටි Tamanට දැනෙන කයේ දැනීම් හරහා හොඳට දැක ගනිමින් මේ සෙල්ලමක් වගේ සිද්ධ වෙන ක්‍රියාවලිය ඇඟ ඇතුලේ හොඳට බලාගෙන ඉන්නවා. බලන් ඉන්නේ ඇස් වහලා නිසා ඒ සිහියෙන් තමයි. මෙන්න මේ ක්‍රියාවලියට අපි අවධානය දීලා මුකුත් කරන්න දෙයක් නැහැ, නිකන් බලාගෙන ඉන්න එකයි කරන්න තියෙන්නේ වාඩි වෙලා සනීපෙට සැපට. සාදු සාදු සාදු. දැයි අපි සීලයක පිළිහිටියා. අපි මේ කරන වැඩේ පිළිබඳව මතක් කිරීමක් කරගත්තා. ඊට පස්සේ මේ සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව පොඩි
විනාඩි කිහිපයක අත්දැකීමක් ලැබුවා. අපි ඊට පස්සේ යනවා මේ ඥාතකා ධර්ම දේශනාවේ කතා ශරීරයට. ඉතින් පොඩි උමුත් සම්බන්ධ වෙන්න නිසා මම කතන්දරයක් කියලා පටන් ගන්නවා. එතකොට අපිට මම හිතනවා මේ කතාවට නැත්නම් බුද්ධ දේශනාවේ හරයට සතිපට්ඨානයට ආලෝකයක් ලැබෙයි කියලා. සර්වඥාන්සේ වැඩ ඉන කාලේ එක කාන්තාවක් බුදුහාමරගේ බණ අහලා හොඳටම ධර්මානුකූල ජීවිතයක් ගත කරා. එහෙම නැත්නම් කතාවේ අවසානයේ මතක් වෙනකොට එයා ආර්ය උත්තමාවියක්. නමුත් gedara dore ගත කරනකොට මේ වගේ වනසණ්ඩයක් අයිනේ කැලයක් අයිනේ ඉඳලා තියෙන්නේ නිතර යන්නේන වැද්දෙකුට හිට්ලෑවක්. බැඳලා පස්සේ වැද්දා මේ සාහේට ගත්තා මේ නැත්තම් කරකාරයට ගත්තා මේ මිනිස්සු අරගෙන ගියා මේ වනවාසී ජීවිතේට. ඊට පස්සේ මෙයා හිටියේ වැද්දියක් වගේ. මෙහෙම ඉන්නකොට මෙයාට අර වැද්දා නිසා දරුවෝ 3 දෙනෙක් හම්බුණා. ඉතින් දවසක් දා බුදුහාමුදුරුවෝ මේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලනකොට දැක්කා මේ වැද්දිපවුලේ අයට ධර්මය අවබෝධ කිරීමේ ශක්තියක් තියෙනවා කියලා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ මේ වනසණ්ඩේ කිට්ටුවක ගිහිල්ලා ගහක් අයිනේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් ඒ වෙලාවේදී අර මහ වැද්දා දඩේමේ යනවා. කියන්නේ කියලා යන්නේ අඹුවට මං අද දවසේ එනවයි කියලා. ඉතින් මේ වැද්දන්ගේ එහෙම චාරිත්‍රාක් තියෙනවා මාළට රෑ ඉන්නේ නැහැ. මම අද යන්නේ බඹර කපන්න. මම අද යන්නේ දඩයන් කරන්න. එක එක දේවල් ඉතින් ඒගොල්ලෝ දන්නවා මේ කාලෙන් කාලෙට දඩයන් වල හැටි. එඤ්ඤම් කියලා තමයි යන්නේ. නමුත් මේ වගේ ඉතින් ටිකක් රෑ වෙනවා. ගෙදර අම්මන්ඩි බලන් ඉන්නවා මේ මිනිස්සයා නැහැ. ඊට පස්සේ ලොකු පුතාට කතා කරලා කියනවා පුතේ අප්පච්චි නම් වෙනද මේකට ඇවිල්ලා. නැත්තම් මහවැද්දා ඇවිල්ලා අද නැහැ. පොඩ ගිල බලපන් කියලා. ඉතින් යනකොට එයා දකින්න අමුතු දර්ශනයක්. එයාගේ තාත්තා දුන්න අටවගෙන අතන ඉන්න හාමුදුරු කෙනෙකුට විදින්න වගේ ඉන්නවා. ඒ කියන්නේ දුන්න මානගෙන. එහෙම නැත්තම් එල්ල කරගෙන. එයා හිතනවා අප්පච්චි ඉස්සෙල්ලා මන් දෙන්නම්කෝ කියලා එයාත් දුනුදී අදිනවා. ඇදලිවල ඉන්න අර හාමුදුරන්ට විදින්න හදනවා. හදනකොටම අර විදිහටම එයාත් අර විදිහට ගල් වෙනවා. ඒකෝට ඉන්නේ තාත්තත් ගල් වෙලා. දැන් ලොකු පුතත් එහෙම ගල් වෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මහා මණ්ඩි කතා කරලා කියනවා මද්දුම පුතාට පුතේ අප්පච්චිත් නෑ ලොකු අයියත් බලන්න ගියා ලොකු අයියත් පේන්නේ පොඩ්ඩක් බලපන්. එච්චර දුරද යන්න වෙලාවක් නෑ මොකද හන්දෑවේ ඉන්ජන් කියලානේ ගියේ කියලා. පස්සේ දෙවෙනි පුතා යනකොට අප්පච්චි ලොකු අයියයි දෙන්නම මානගෙන ඉන්නවා හාමුදුරු කෙනෙකුට දෙන්න විදින්න ඔන්න මෙන්න. මෙයා හිතනවා දෙන්නම් ඒ දෙන්නට ඉස්සලා මම දෙන්නම් කියලා ඒක දුන්නනේ තියෙන්නේ වැද්දා කියන්නේ විද්දා කියන අදහස තමයි. මෙයත් විදිහට හදනවා. දැන් හොරට යත් හේම ගල් වෙනවා. ඊපස්සේ බාලම පුතාටත් කතා කරලා කියනවා දැන් නම් පුතේ හොඳටම රෑ වෙලා. එයා සාමාන්‍ය යවන්නෙත් නැති තරමේ බාලෙ එක්කනේ ගිහිල්ලා බලපන් කියලා. යනකොට මෙන්න අප්පච්චි ලොකු අයියයි පන්තුම අයියයි දෙන්න තුන් දෙනාම දුන්නාට වගන මානගෙන ඉන්නවා හාමුදුරු කෙනෙකුට. ඉතින් හාමුදුරුවෝ සාමාන්‍ය වැද්දා සලකන්නේ අසුබ දර්ශනයක් විදියට. හාමුදුරු කෙනෙක් දැක්කොත් දඩයක් ලැබෙන්නේ නැහැ. ඕගොල්ලොත් එහෙම තමයි සාමාන්‍යයෙන්. ආම් කෙනෙක් දැක්කොත් ඉතින් වැඩි කියලා වුණා තමයි. ඉතින් ඒ බාල පුතත් විදිහින් හදනවා එහෙම බාල පුතත් ගල් වෙන. දැන් මේක චිත්‍රපටියකට නැත්තම් තොරණකට නැත්තම් චිත්‍රයකට නගන්න හරි ලේසි. ඒ හාමුදුරු කෙනෙක් කියනවා ගාක් මුල වාඩිලා දැන් තාත්තත් දුන්න මානගෙන ඉන්නවා ලොකු පුතත් දුන්න මානගෙන ඉන්නවා වෙන පඳුරක් අස්සේ මැද්දුම පුතත් දුන්න මානගෙන ඉන්නවා වෙන පඳුරක් අස්සේ දැන් තවත් බාලම පුතත් ගිහලා දුන්න මානනවා මානකොටම යත් ගල් වෙනවා. දැන් මහ ගෑණි කල්පනා කරනවා මහ වැද්දි මේ වැඩේ හරියන්නේ නැහැ කියලා දැන් ඉතින් හොයන්න එපා යනකොට දැන් 4 දෙනෙක් බුදුහාමුදුරන්ට විදින්න බලන්නේ. ඒ ගෑන්ට සිහිපත නැතුව බුදු අම්මෝ මගේ බුදු තාත්තට බුදු අප්පච්චිට විදින්න පෝ කියලා කෑ ගන්නවා. එතකොට මොන 4 දෙනාටම සිහි එනවා. ඇයිල මහවැද්ද කියනවා තී කියන්න එපා තේ අප්පච්චි මේ ඉන්නේ කියලා මන් දන්නවයි මම මේ තව පොඩ්ඩෙන් විදින්න තමයි හිටියේ කිව්වා. මොකද උදේ දැක්කා යනකොට මට දඩයක් නැතුණා මට කේන්ති ගියා මම විද්ද ඉන්නේ ගියා. හැබැයි එහෙම මම ගල්ලුණා. අර දරුවෝ 3 දෙනෙක් කිව්වා අපි දන්නවා මේ අපේ අම්මගේ අප්පච්චි මේයි කියලා. එහෙම නෙමෙයි කිව්වේ මගේ බුදු තාත්තේ කියලා කිව්වේ. පස්සේ බුදුජානක ඔක්කොම හරි පොඩ්ඩ වාඩි වෙන්න කියලා බණ කිව්වා. බණ කිව්වට පස්සේ අර මහවැද්දයි ඒ වගේම අනික් දරු 3 දෙනයි සෝවාන් වෙනවා. දැන් බුදුජානක වැඩි හමාරයිනේ. බුදුජානන්සේ අපි තුමු සවැත් නුවර ජේතවනාරාමයට වැඩියයි කියලා වැඩලා කියලා කියනවා මහනි මං ඊයේ යම් කිසි හේතුවක් නිසා අසවල් වනසන්ඩිට ගියා. යනකොට මෙන්න මෙහෙම මේ මිනිස්සයා දඩේමට යන ගම්මාව දැක්කා.
මම දැනගත්ත වෛරෙන් තමයි යන්නේ කියලා යාට කිසිම දඩේමක් ලැබුණෙත් නැහැ. හැන්දෑ වෙන ගමන් මට විද්දා. හැබැයි විදිනකොටම මම අදිෂ්ඨානයක් කරුවා එහෙම දැන් මේ විදින්න හදනවා කියන ඉරියව්වෙම ගල් වෙන්න. එතකොට ලොකු පුතා ආව. ලොකු පුතාත් අර විදියටම විදින්න ගියා. ලොකු පුතාත් ගල් වුණා. ගල් කරා. දෙවෙනි පුතා මද්දුම ආවා. ඒත් ගල් කරා. තුන්වෙනි පුතාත් වුණා. ඊට පස්සේ මහා මණ්ඩිය ආවා. මහා මණ්ඩිය නෝට කෑ ගැහුවා. මගේ බුදු අපච්චිට විදින්න පෝ කිය. එතකොට තමයි අර ගොල්ලෝ මත් වෙලා ගල් වෙලා හිටපෙකින් නැගිට්ටේ. පස්සේ මම බණ කිව්වා. බණ කිව්වට පස්සේ අර 4 දිනාම මාර්ගඵල ලැබුවයි කියලා. ඒතර සංඝයා වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ මේ ඊට විදින්න ගිය තරම් බුදුහාමුදුරන්ගේ විදින්න ගිය තරම් එල්ල වෙච්ච මේ 4 දිනා නිවන් දැක්කටයි මහා අම්මණ්ඩි නිවන් දැක්කේ නැද්ද කියලා. ඒතර බුදුරජාණන්සේ කියනවා ඒ අම්මණ්ඩි කලින්ම නිවන් දැකපු කෙනෙක් කියලා. ඒක වෙන්න බෑනේ හාමුදුරනේ. එවෙන්න බෑනේ බුදුහාමුදුරේ. එහෙම කෙනෙක් වැද්දෙකුට අඹුකම් කරන්නේ කොහොමද? දුනුදී අමුන්ලා දෙන්නේ කොහොමද? මදු සපේලා දෙන්නේ කොහොමද? වෙන්න බෑනේ. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා මහාන ඒ මිනිස්සයා තමන්ගේ ස්වාමපුරුෂයාට වතපිළිවෙත කරන මිසක් එයා මේ සත්තු මරපන් කියන්නේත් නැහැ මොකුත් නැහැ වැද්දට අඹුකම් කරනවා. ඒ මිනිසාගේ හිතේ කිසිම එහෙම ප්‍රාණඝාත අදහසක් නැහැ. ඒ නිසා අතේ තුවාල නැත්තම් ඒ අතේ තුවාල නැති හිතින් වසභාජනයක් ගෙනිතර මොකුත් වෙන්නේ නැහැ. තමන් වසභාජනයක් ගෙනියනවා නම් අතේ තුවාල තිබුණොත් තමයි විෂ ඇතුළට යන්නේ. අපි දන්නවා මේ විදුලිය වැඩ කරන්න ගියාම ඒකට අතට අත්මේස් එකක් දාගත්ත පස්සේ විදුලිය ඇදුවට මොකුත් වෙන්නේ නැහැ. නමුත් අපි දාගත්ත අත්මේස් එකේ හිලක් තියෙනවනම් දාගත්ත අත්මේස් එකේ තුවාලයක් තියෙනවනම් එහෙනම් එතනින් කරන්ට් එක වදිනවා. කරන්ට් එක වදින්නේ විදුලිය අමු වයර් එකක් ඇල්ලුවොත් තමයි. නිසා විදුලි බල දෙපාර්තමේන්තුවේ හැම සේවකයෙක්ම යනකොට අතට විදුලි බල කරන වෙලාවට දාන්න මේස් එකක් දීලා කෙනෙක් පිඹලා මිරිකලා බලන්න කියනවා ඒක හුලම් බහිනවද කියලා. හුලම් බහිනවනම් හිල් තියෙනවා. හිලක් තියෙනවනම් වදින්න පුළුවන්. හැබැයි හිලක් නැත්තම් විදුලිය තමයි 230. නැත්තම් ඕක 33000 වෙන්නත් පුළුවන්. 33000 නම් සාමාන්‍යයෙන් මේ රබර් ග්ලව් එක තිබුණත් වදිනවා. 1,20,000 වගේ වුණොත් අඟල් 6ට කිට්ටුවනට වදිනවා. අත ගන්න ඕනේ. මේ 230 120 කරන්ට් එක ඔය රබර් එකට වදින්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දීලා තියෙනවා මෙන්න මේ වැඩක් කරනකොට අතට මේස් දෙකක් දාගන්න. එහෙම මේස් දෙකක් දාගත්තොත් ඔය බරපතල විදුලිය මොකුත් වෙන්නේ නැහැ. එහෙම නැත්තම් කියනවා නම් Tamange හිත හදාගත්තා නම් ඔය සාමාන්‍ය ලෝකේ කරන ඕනේ වැඩක් කරත හැකි. ඒකට පව් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒක අර දර්ශන මහත්තයා කිව්වගේ බලහින්න කට්ටිය කියනවා එහෙම කොහොමද අඹුකම් කරන්නේ වැද්දෙකුට ඒ සෝවාන් වෙච්ච කෙනෙකුට. නමුත් බුදුදහම කියනවා උඹලා දන්න ඥානෙ තමයි ඔය. මම මේ කතා කරන්නේ මගේ සර්වඥතා ඥානෙ. පාණිනාමි වනේනාස විසං අන්වාගමේති. අතේ තුවාල නැත්තම් ඒ අතින් වසාත ගෑවට මොකුත් වෙන්නේ නැහැ. අත බාදිනක් අරන් ගියාට මොකුත් වෙන්නේ නැහැ. නත්ති පාපං අකුබ්බතෝ පව් නොකරපු කෙනාට පව් නැහැ. බලන් ඉන්න කට්ටිය නම් හරියට අපිට චෝදනා කරනවා. එහෙම වෙන්න බෑනේ මෙහෙමනේ හාමුදුර කෙනෙක් නම් මෙහෙම වෙන්න ඕනේ උපාසක කෙනෙක් නම් මෙහෙම වෙන්න ඕනේ උපාසිකාවක් නම් මෙහෙම වෙන්න ඕනේ කියලා මා පුදුමාකාර අපිට චිත්‍ර ඇඳලා දීලා තියෙනවා. මම පුංචි කාලේ එච්චර මේ ධාර්මික ජීවිතයක් ගත කරන්නේ. ඉතින් අර පවුලේ අයගේ තියෙනවනේ ආගමික කටයුතු රැ වෙනකොට බුදුන් ඇඳලා බුදිය ගන්න ඕනේ කියලා අපේ අම්මා කිව්වා. පොළොන්නරුවේ නංගිගේ ලොකු පුතා එකතු වෙච්චාම කොහොමද බුදුන් ඇඳලා බුදිය ගන්නේ. ඊට පස්සේ අපි කොළඹ පොඩියක් කරපුදී පුංචි පොල් තෙල් පහනක් ගෙනල්ලා තියලා අපි ඔක්කොමලා එකතු වෙලා හැන්දෑවේ බුදුන් වදිනවා. දන්නේ නැහැ මොකද්ද කරන්නේ කියලා. සිල් අරගන්න. සිල් අරගත්තාම ඉතින් ඛණ්ඩයි සිල් අරගත්තාම මේ ආප්පයි මේ මොනවාද මේ සීනි සම්බෝලේ හම්බෙන්නේ. අම්බෝ සිල් ගන්නේ වෙන මොනවාකටත් නෙවෙයි. ඔය ඉදිර හිටියා නම් නිකන් පොළොස් සම්බුලයි ඕනමනේ කන්න හම්බෙන්නේ. අර මේ මොනවද කියන්නේ සීනි සම්බෝල් කන්න ආප්පයක් කන්න හරි ආසයි. ඉතින් අපිට කියනවා සිල් ගත්තාම නාන්න හොඳ නැහැ කියලා. මේ සිල් දවසට නාන්න. ඉතින් ඒකෙන් සම්මතයක් දැන්. සිල් අරගත්තා නාන්න. ඊට පස්සේ මම මේ වර්ණ තියෙන දැනකට ආවා. ඒකට මම විශ්වවිද්‍යාලේ හිටියේ. ඒ තාපසතුමා කතා කරලා කිව්වා මේච්චර දුර ඉඳලා ආව කට්ටිය ගිහිල්ලා දැන් දාන දෙන්න හදන කියලා නාගෙන ඉන්නේ කියලා. ඊපස්සේ මම එයාට කතා කරලා ඇහුවා මේ සිල් අරගත්තාම නාවට කමක් නැද්ද කියලා. ඊපස්සේ මම උඩ ඉඳලා පල්ලෙහාට බලලා කිව්වා ඉතින් සිල් අරගත්තාම ඉතින් නාවට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මගේ හිතේ තිබුණේ සිල් කැඩෙනවා කියලා. නිකන් සිල් හේදිලා යනවා විනාකුවම.
ඒ වගේ දේවල් ගොඩාක් අපි ඔළුවේ දාගෙන ඉන්නවා. ඒව ඇත්තටම සතිය වඩනකොට සතිය වඩන්න යන කෙනාට බාධායිද නැද්ද කියන එක දන්නේ නැතියි කියනවා. එහෙම කරන්න එපා. කරන්න බෑ. මේකට තේ වෙන්න ඕනේ, හඳුන් කිරිපැන් වලින් නාන්න ඕනේ. මෙහෙම තමයි වැඩේ කරන්න ඕනේ. මෙහෙම කරන්නේ නැත්නම් භාවනා කරන්න එපා කියන. ඉතින් ඒ නිසා අපේ සාමාන්‍ය සනුවරේ ඇත්තෝ කවදාවත් භාවනාවට පෙළඹෙන්නේ නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ කියනවා අපිට මේ දසපාරමිතා පිළිලා නැහැ. අපිට හේතුක ප්‍රතිසන්දි නැහැ. අපිට මේ වෙනකොට අවශ්‍ය ඒ සීලේ නැහැ. ඒ නිසා භාවනා කරන්න බෑ. ඉතින් ඒක අපි සාමාන්‍ය සම්ප්‍රදාය හැටියට සීල සමාධි ප්‍රඥා කියන මේ පෙළගැස්මේදී අපි කියනවා සීලේ පතිඨාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං. සීලේ සම්පූර්ණ වෙච්ච එක තමයි චිත්ත භාවනා ප්‍රඥා භාවනා කරන්නේ. එහෙම නැත්නම් බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබස්සති යෝයිමා චතුරාර්යක්ඛා බික්ඛු භාවෙය්‍ය සීලවා. භික්ෂුන් වහන්සේ නමක් වෙච්චාම බුද්ධානුස්සති කරන්න ඉස්සෙල්ලා, මෛත්‍රී භාවනා කරන්න ඉස්සෙල්ලා, අසුබසතිය කරන්න ඉස්සෙල්ලා, මරණානුස්සතිය කරන්න ඉස්සෙල්ලා සිල්වන්ත වෙන්න ඕන. ඉතින් අපි සීලය සම්පූර්ණ නැහැ කියලා අසුබේ කරන්නේත් නැහැ, මරණානුස්සතිය කරන්නේත් නැහැ, බුද්ධානුස්සතිය කරන්නේත් නැහැ, මෛත්‍රිය කරන්නේත් නැහැ. මොකද අපි හිතා ගන්නවා අපි කෙවල් දොරවල් ඉන්න අමුදරුවන් රකින්න පව් කරන පුස්සි අම්මලා අපි ගොවියෝ අපිට කරන්න බෑ. ඉතින් මේක තමයි අපිට බුද්ධ ධර්ම සංග්‍රහයේ පොතේ හැටියට කර්මේ සහ කර්ම ශක්තිය කියලා අපිට උගන්වන්නේ. අපි වයි ඉගෙනගෙන විභාග වලට ලියලා පාස් වෙලා තියෙනවා. අමුපච මේක තේරුම් අරගන්න මිත්‍රයෝ දසාවා, මිත්‍ර අමාත්‍යවරු අසාවා, ඥාතීන් අසාවා, ඥාති සාලෝහිතයි නැත්තම් සාලේ නෑයි අසාවා. ඔය කිසිම අවශ්‍යතාවයක් ඕනේ නෑ සතිපට්ඨානෙ වඩන්න. ඉතින් මේක මට අහන්න ලැබුණේ 26 දී විශ්වවිද්‍යාල දෙවෙනි අවුරුද්දේ ඉනකොට මම ඒ වෙනකොට ශිල්පද 10ම කඩලා තිබුණා. දන්නේ 10යි 10ම කඩලා තිබුණා. තව පැත්ත තිබුණා නම් ඊව කඩන එක තමයි මගේ විනෝදාංශය. ගලක් දැකපුවම මට නිකන් කඩන්න හිතෙනවා නිකන්. ඒ දණ්ඩක් තියෙන ගතියක්. මට වැඩි හයියකල් තියෙන්නේ කොහොමද? මම ගත්ත කුළු ගෙඩියක් කැඩුවා. ඉතින් මට හෙන ගෙඩියක්වත් නැහැ. මම නිකන් කුඩු ගල වගේ තමයි හිටියේ. මට කිසිම බාධාවක් තිබුණේ නැහැ. හැබැයි පෙනුමෙන් බලනකොට ඕන කෙනෙක් උපාසක මල්ලි උපාසක බාප්පා කියලා තමයි මට කියන්නේ. මම දන්නවනේ මගේ බොක්කේ මොකද්ද තියෙන්නේ කියලා. අහු වුණොත් කරන්නේම ඒ ජඩ වැඩ තමයි. ඒ කරන්නේ කිසිම ආස්වාදයකට නෙවෙයි. මේ අහවල් කඩප්පුලිකම කෙරුවයි කියලා කියන්න ඕනකම. ඉතින් එහෙම ඉන්න වෙලාවේදී මම වඩ පොඩි වැඩකට ගියාට පස්සේ ඔය ඊපෙරදත් මම කතා කරේ යාම්රණ ධම්මිකාමතු කතා කරලා බැන්නා කියන්නේ පුදුම තාලයකට බැන්නා ලංකාව විතර අමන මරි මෝඩ තකතිරු જાතියක් නෑ මෙච්චර ධර්මයේ තියේදී නොකරන මේ නිකන්නේ දෙන්නේ ලංකාවේ පිට රටක දවස් 10ක භාවනා වැඩමුළුවක් කරනවා අඩු ගානේ 35000 40000 ගෙවන්න ඕන. නතර වෙන්න මෙච්චරක් ඕනේ කැමරට මෙච්චරක් ඕනේ එතනින් ගියාම ප්‍රවාහන ගාස්තු මෙච්චරක් ඕනේ. එහින් අම්මා කෙනෙක් ආවා. ඒ අම්මගේ දුවට ඕටිස්ටික්. දරුවට අවුරුදු 26යි. ඒ දරුවා ගෙදරක නතර කරලා නැත්තම් නේවාසිකාගාරයක නතර කරන්නේ දවසකට ලක්ෂයක් ගන්න. මෙහා දවස් 10 භාවනාවට එන්නේ ලක්ෂ 10ක් නේවාසිකාගාරයට ගෙවලා අර ළමයා තියලා. මොකද ඒක ඒ ළමයි අත ගන්න පුළුවන් වෙන්නේ විශේෂ දැනුම තියන අයට විතරයි. ඉතින් අපි එහෙම මොකක්වත්ම නැතුව අපි සතිපට්ඨානෙ වඩන්නේ නැහනේ. මොකද අපිට බයක් ඇති කරලා තියෙනවා. මේ සිල් ගත්තොත් නාන්න බෑ. එහෙම නැත්නම් මේ මෙහෙමයි කියලා. ඉතින් මේ தত্ত্বය යටතේදී මේ ගාතාව ඉස්සල්ලාම අහන වෙලාවේදී මට ලොකු සතුටක් ඇති වුණා. උඹේ අතේ වසවිස නැත්නම් තුවාල නැත්නම් උඹ වසවිස අත ගාවට කමක් නැහැ. හැබැයි මේක බය එකනට කියන්න එපා. මේක ඒ කට්ටිය හරි බයයි ඒකට. නමුත් විශාල පිරිසක් ඉන්නවා. ඒගොල්ල විසින් සමාජයේ විසින් කාලකන්‍යාය, කම්මැලි අය, පරට්ටේ අය කියලා නම් කරලා මෙයා කරන වැඩ දිහා බලලා මෙයා හොඳ නැති කෙනෙක් කියලා. නමුත් ඒ මිනිස්සයා ඇත්තටම බලනකොට එහෙම ඒ තරම්ම නරක මිනිස්සෙක් නෙවෙයි. ඉතින් මේ මිනිසට කවුද ආමන්ත්‍රණය කරලා කියන්නේ ඕක තිබිච්ච අය, පරට්ටකම තිබිච්ච අය නරකද පොඩ්ඩක් උත්සාහ කරලා බලපන් කියලා. කියන කිසිම කෙනෙක් අද ලංකාවේ නැහෙනේ. කිසිම පාඩමක් සත්‍ය අපේ දහම් පාසලේ උගන්වන්නේ නැහෙනේ. කිසිම පාඩමක් පිළිවෙලේ නැහෙනේ. කිසිම පාඩමක් බුද්ධ ආගම વિશે නැහෙනේ. ඒ මොකද ඒ පාඩම් පොත් ලියන කිසි කෙනෙක් භාවනා කරලා නැහැ. වෙන මොකක් ප්‍රශ්න නිසා නෙවෙයි. ඉතින් මට උගන්වපුවාම කිව්වා උඹලා විශේෂම ගෞරව කරන්න මේ විසුද්ධි මාර්ගයේ පොත
ඒක කරන ලියපු විසරදම ඒ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ කියනවා මම පළවෙනි ධ්‍යානෙවත් ලැබලා නැහැ. මම මතු පිටින් බුදුහාමුදුරුවෝ ගාවේ එක්ක මෙහෙම වෙන්නම් කියන මිසක් විශාල පොතක් ලියලා තිනවා කවදාවත් රස බලලා නැහැ. හරියට හැන්ද වගේ. හැන්ද කොයි මාළුව හඳි ගෑවත් හැන්දට කවදාකවත් රස තේරෙන්නේ නැහැ. දබ්බී සූප රසෝ යතා කියලා කියනවා. නමුත් දිවට බලන්න දිවට පොඩි හොදි පොඩ්ඩක් තිබ්බ ගමන් ටක් ගාලා රස තේරෙනවනේ. ඒ වගේ දිවක් වෙන්න කියලා කියනවා මැටි හැන්දක් වෙන්න නැතු. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් හැන්දෙන් හැඳි ගෑවට ඒක රසය දන්නේ නැහැ. ඉතින් එතකොට අපි හිතමු මම මේ රහත් වෙලා නෙවෙයිනේ කතා කරන්නේ. හැබැයි මම ධර්මයෙන් පුදුමාකාර සන්තෝෂෙන් ජීවත් වෙන කෙනෙක් නේ. ඉතින් එදා තිබුණු සාකච්ඡාවේදී අපේ මේ ධම්මික හාමුදුරුවෝ විශාල බණක් කිව්වා. අපේ නෑයෝ උඟ දෙනෙක් ওই ධම්මික හාමුදුරුවෝ දන්නවා. මොකද ධම්මික හාමුදුරන්ට සිංහල කතා කරන්න බෑ. අපේ ගෙදෙට්ට එනවා. ආපුවම අම්මට තේරෙන්නේ අම්මා කිරි එකක් හදලා දෙනවා. නැත්තම් කුස්සියට ගිහිල්ලා අම්මා දැකපුවාම අම්මා දන්නවා අපේ හාමුදුරුවෝ වැඩිය සුදු හාමුදුර කෙනෙක්. තේ එකක් හදලා දෙනවා. ඉතින් හාමුදුරුවෝ බණ කියලා වුණාට පස්සේ අර ලොකු හාමුදුර කෙනෙක් කතා කරලා කිව්වා මම කතා කරන්න ගියා අපිට ලයින් එක හම්බුනේ නෑ. එතකොට ඒ හාමුදුර කතා කරලා කිව්වා මේමයි සිල්සල්ලාම සීල සම්පූර්ණ කරගන්න ඕනේ. සීල සමාධි වෙච්ච අයට තමයි සමාධි භාවනා තියෙන්නේ. සමාධියට පස්සේ ප්‍රඥාව තියෙනකොට මට මේ ස්වාමීන් වහන්සේලා සම්බන්ධතාවය ඇති කරලා දුන්නා Zoom තාක්ෂණිය. ඊට ඉස්සෙල්ලා මම අත උස්සගෙන හිටියා කතා කරන්න ඕනේ කියලා ධම්මික හාමුදුරුවෝ කිව්වා දැකලා ওই ධම්මජීව හැම්බිලා වෙන්න ඇති ඉන්නේ නැත්තේ මියා පේන්නේ නැහැ කියලා. පස්සේ මම කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මාව බේරගන්න මේ දැන් අපේ ලොකු හාමුදුර කෙනෙක් කතා කරන්නේ මේ සීලය සම්පූර්ණ කරන්න නැතුව කවදාකවත් මේ සමාධිය ප්‍රඥාවක් ගන්න බෑ කියලා මම ඔබ වහන්සේ ළඟට එනකොට මම අමු මදාවියෙක් නේ. ඔබ වහන්සේට මතකනේ මට බැනුව ඇති. අද බලන්න මම සුඛෝපභෝගී වාහනයක ඩ්‍රයිවර් කෙනෙක් පදවද්දී මම සුවසේ ගමන් කරන පැවිද්දෙක් අවුරුදු 32ක විතර පැවිද්දෙක් පුදුම සතුටක ජීවත් වෙන්නේ. මම එදා ඔය කට්ටිය කියන තාලෙට ඔය ඔක්කොම අංග සම්පූර්ණ කළා කිරිපැණියෙන් නාවලා සුද්ධ වෙලා භාවනා කරන්න හිටියනම් මට වෙන්නේ නෑනේ. ඔබ වහන්සේ මට ඇති වෙන්න ටොක්ක ඇන්නනේ. අවුරුදු 1ක් 2ක් නෙවෙයි අවුරුදු 8ක් කතා කරලා කොහොම ටිකක් කරලා බලපන් කියලා. ඔය ඔක්කොම වැඩ කරන ගමන් සතිය පොඩ්ඩක් පිහිටවපන් කියලා. හැබැයි මම මේක ඉතිස්ලා කීපතාවක් කියන්න ඇති මේ පිරිස දන්නේ නැතුව ඇති කාටවත් කියන්න එපයි කිව්ව මම සතිය වඩනවා කියලා. මුද උඹ වගේ කුඩුගලක් වගේ ඉන්න තරුණ කෙනෙක් සතිය වඩනවා කියලා කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. මොකද මම හරීම සෙල්ලක්කාරයි කිසිම කෙනෙකුට ඉඳගෙන ඉන්නවත් දෙන්නේ නැහැ අවසන්. නිදාගෙන හිටියොත් කණ්ඩ පොල් කට්ටක් තිල් ගත් තියලා වතුරක් කරනවා. කොහේරි ගියොත් කකුල් මාට්ටුවක් දානවා. ඉතින් ඒ නිසා මං ඉඳගත්තොත් මට ගල් ගහනවා ඒ කාලේ මිනිස්සු. මං කෙරුවේ මං වැසිකිළියට කියලා දත්ම දිනකොට සතියෙන් දත්ම දින. මූණ හොදනකොට දත්ම. ඉතින් කවුරුත් දන්නේ අපි ඔක්කොම එක ගෙදර අපි 11 දෙනෙක් විතර හැදිච්ච ගෙදරක්. අපිට එහෙම විශේෂ බාත්රූම් අනම්මන මොකවත් තිබුණේ නැහැ. මේක කරගෙන යනකොට මට තේරුණා ඔය කියන මයිලඟ තියෙන දෙස් දෙන ගතිය තියෙන ඇත්තටම එයාට කඩප්පුලි හිත තියෙනවා. නොකෑමන දහපදුරා පට්ටපඳුරු හිත තියෙනවා. ඒක දන්නවා. පස්සේ ධම්මික ආමරණ ගිහිල්ලා මං කව සාංශ වෙන්නේ මේ ඔය කොච්චර සිල් ගත්තත් කොච්චර සතිය වැඩුණත් මේ ඇතුලේ ඉන්න මේ වඳුරු හිත ඇතුලේ තියෙන මේ මුර්ග හිත මේ ඇතුලේ තියෙන මේ උර්ග හිත නැති වෙන්නේ නැහැ. පස්සේ ධම්මික ආමරණ කිව්වා උඹ විතරක් නෙවෙයි ඕනම තරුණයෙක් කතා කරොත් ඔච්චර තමයි කියන්නේ. මේ බලපන් මම කරපු දේවල්. කියලා ඒ සාංශي බීලා ඉන්නකොට ගත්ත ෆොටෝ අනම්මනම් පෙන්නුවා මේක එච්චර ලොකු අපරාධයක් නෙවෙයි කවුරුත් කරන දෙයක්. හැබැයි සතිය වඩන්න මේක බාධාවක් නැහැ. ඉතින් මට හිතුණා මේ මාවස්සසාලන්න තමයි මේ කියනවා ඇත්තේ කියලා. එහෙම නැතුව මේ මම කොහොමද භාවනා කරන්න ඕනේ විශ්වවිද්‍යාලේ යන තරුණෙක් වෙච්චාම උදව් කරනවනේ. ඉතින් මට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. දැන් මට මොකන්ද වන්දනේ මට හිතුවා මට ධතිය පිහිටනවා කියලා. අන්තිමට කෙලවරට ගිහිල්ලා නැහැ. හැබැයි කරන වැඩවලදී ටික සතිය පිහිටනවා. ඒකට හේතුව තමයි මම ඉහළට යන්න මගේ අධ්‍යාපන දක්ෂකම් පුදුම විදිහට වැඩෙන්න පටන් ගත්තා. එහෙම නැත්නම් අපේ ගෙදර හිටපු අමු මැට්ටම මේක නෑ දෑයෝ දන්නවා. මට කිව්වේ අපේ ගෙදර තිබුණා කිට්ටුවක මේ අපේ ගෙවල් වල කිට්ටුව තමයි තියෙන්නේ අධ්‍යාපන මේ කුෂිකන් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය. කොළඹින් පිට තියෙන එකම දෙපාර්තමේන්තුව තමයි කුෂිකන් දෙපාර්තමේන්තුව. ඒක තියෙන්නේ අපේ ගෙවල් වලට එහයි. ඒක තුන විශාල ගොවිපලක්. ඉතින් ඕනම කෙනෙකුට රස්සාව නැත්නම් එතෙන් ගියාම රුපියල් 4.13ක් ඉවනවා දවසක පඩියට යන්න පුළුවන්.
මම එතෙන්ට යන්න කියලා තමයි අපේ අයියලා මට කිව්වා උඹ බය වෙන්න දෙන්න ගන්නවරොත් වැඩට ඵලයන්කෝ. එහෙම නැත්නම් අර ජින්දාසයියේ කරත්ත කියලා දුන්නා. ඒකේ කරත්තේ බඳින්න හොඳයි කිව්වා උඹ. මොකද අපේ ගෙදර කට්ටිය හරි දක්ෂයි ඉගෙන ගන්න. ඉතින් මම බැලුවා හැබැයි ඒ කට්ටියගේ දක්ෂකම කොච්චරද කියලා මම බාගෙන ඉන්නේ නැති තමයි අපේ නෑයෝ. උන්ට කෙල්ලන්ට කොල්ලෝ යාළු වුණා, කොල්ලන්ට කෙල්ලෝ යාළු වුණා. ඕන්න කසාද බඳලා දැන් උන් කරත්ත අදිනවා. මම නෙවෙයි. මම තාම කරත්තේ බඳලා නෑ. මම ගන්නරුවත්තේ වැඩට යන්නේ දැන් විසරදෙක් වාගේ ඒ කට්ටියට භාවනා උගන්වන්න. මම ගියා විශ්වවිද්‍යාලේ පශ්චාත්තුපාදී රස්සාවක් කරා රස්සාවේ ප්‍රධාන විධායක නිලධාරි දක්වාම ගියා. කිසිම කෙනෙක් දන්නේ නැහැ මොකද්ද මගේ රහස කියලා. මම හැම කෙනෙක් එක්ක විනෝදයෙන් කතා කරනවා වැඩ කරනවා. මම පුළුවන් තරම් පරිස්සම් කරා ශිල්පත කඩන්න නැති වෙන්න. ඒක පුළුවන් නේ කරන්න මට සතුන් මරන්න අවශ්‍යතාවයක් නැහැ. මං ගිවිසුමක් ගත්තා මම මස් මාළුවක් කන්නේ නැහැ කියලා. වරකම් කරන්නෙත් නැහැ. මට ඇති වෙන සල්ලි හම්බුණා. කාමීත්‍යාචාරය කරන එකේදී ඉතින් අපේ ගෙවල් වල කොහොමඩක්වත් ඒක පහත් විදියට නිකන් තිරසං වැඩක් විදියට සලකන්නේ. ඒ වගේම බොරු කේලම් ඉස්සචන පරිසචන නම් ඉතින් ඒවා ඉතින් රාත්තල් ගන්න දන්නේ නැහැ මම. ඒවා කැඩිලා තියෙන්න පුළුවන්. බිව්වෙත් නැහැ. හැබැයි විශ්වවිද්‍යාලේ ඉන්නකොට උසස් පෙළ කරනකොට බොණ්ඩ ටිකක් පුරුදු වුණා. සිගරට් බොණ්ඩ පුරුදු වුණා. සිල්පද 1 2 කඩන්න පුරුදු වුණා. සාර්ථකව කැඩුවා. මේක කරන්නේ නැහැ කියලා ගත්තට පස්සේ මට ඔක්කොටම වැඩි විශ්වාසයක් ආවා. මට කරනවා නම් ඕගොල්ලන්ට වැඩිය කඩන්නත් පුළුවන්. රකින්නවා නම් ඕගොල්ලන්ට වැඩිය රකින්නත් පුළුවන්. ඒක තමයි මට සතියෙන් හම්බෙච්ච ආදර්ශේ. එහෙම කැඩුවට මම දන්නවා මං වගේ ශිල්පත කඩාගත්ත හුඟ දෙනේ පශ්චාත්තාප වෙලා මගේ බැච්මේට්ස්ලා යාළුවෝ පශ්චාත්තාප වෙලා මැරලා ගියා. මට පශ්චාත්තාපේ තිබුණේ නැහැ. භාවනා කරපු නිසා නෙවෙයි. මේ මගේ චරිත ලක්ෂණයක්. ඒ මදිවට ඒ පිට සතිය ආවට පස්සේ මට තේරුණා ඒ තියෙද්දි මට බය නැහැ පශ්චාත්තාපයක් නැහැ පව් වෙලා තියෙනවා මම රාත්තල් ගාන දන්නවා මට ඒකට ගෙවන්න වෙනවා මට කවුරු බැන්නත් කවුරු ගැහුවත් මට ප්‍රශ්නයක් නැහැ මොකද මම දන්නවනේ මම මිනිසුන්ට හිංසා කරලා තියෙනවා කියලා සතුන්ට ඒ තියෙද්දි සතිය ඇල්ලුවාට පස්සේ මට තේරෙන පටන් ගත්තා එහෙම මේ කර්ම ශක්තිය වැඩ කරන්නේ Taman චේතනා කෙරුවොත් තමයි අචේතනිකව වැඩ වෙන්න පුළුවන් මිනිස්සු බහින්න පුළුවන් හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා. හැබැයි බුදුහාමුදුරු කියනවා නත්ති පාපං අකුබ්බතෝ නොකරන ලද කෙනාට පව් නැහැ. දැන් අපි හිතනද දැන් අපි ඥාතක ධර්ම දේශනාවේ ඉන්න වෙලාවක් නේ. මේ වයඹින්න දැන් අපි පොඩ්ඩකට ඉස්සලා වාඩි වෙලා හිටියන්නේ කිසියක්ම දෙයක් නොකරන එකනේ කරේ. මම ඒක පොඩ්ඩක් විස්තර වෙන්න කියන්න. අපි කය පව් කරන්න තියා දුස්චරිත කරන්න තියා හොල්ලන්නෙත් නැති වෙන්නනේ අපි අදිෂ්ඨාන කරන කය හෙල්ලෙන්න ඇති. නැත්නම් දුස්චරිතයක්වත් සිල්පද කැඩීමක්වත් වෙලා නැහෙනි. උනානම් ගාල කඩාන හරක ගියා වගේ හිත පිට යෑමක් නැත්නම් අපිට ඕන තියෙන්නේ කය එක තැනක තියාගන්න. අපි එක වචනයක්වත් කතා කරේ නැහැ. ඒ නිසා වචී දුස්චරිත නැහෙනි. බල්ලෙක් කෑ ගැව්වා ඌට වචී දුස්චරිත උනාද කියලා උගෙන් අහගන්න. මට විශ්චිතර කුණේ නැහැ. මෙහෙම සාහිතිකයක් කාට හරි ගන්න පුළුවන් ද ජීවිතය ඇතුළතමයි කයෙන් වචනෙන් අකුසලයක් වෙන තුම විනාඩියක් ඥාතක ධර්ම දේශනාවේ වාඩි වෙලා හිටියයි කියලා. කවදාවත් අදිෂ්ඨාන පූර්වක එහෙම වැඩක් කරුවොත් මිසක්කා අපි මේ වෙලාවේ ගෙදර හිටියනම් හිතන්න මොකද වෙන්නේ කියලා. මොනවා කියයිද මොනවා කරයිද කාටවත්ම නැහනේ. ඒක පිළිබඳව කිසිම න්‍යාය පත්‍රයක්. අපි මේ එකතු වෙලා මොකද්ද කරේ? මොනවක්ද නොකරේ හිටියා. ධර්මාමඳුරු කිව්වේ ඉඳගෙන ඉන්නකොට පස්ස බිම හැප්පෙලා තියෙන හැටි දකිනවා ඒක දැනගෙන ඉන්න. හුස්ම ගන්නව දැනනවා ඒක දැනගෙන ඉන්න. පපුව පිම්බෙනව හැකින දැනනවා ඒක දැනගෙන ඉන්න. ඒක කරන දේවල් නෙවෙයිනේ. දැනෙන දේවල්. ඒව නත්ති පාපං අකුබ්බතෝ යමක් කරලා නැහැ. අපිට ඒක සමාදන් වෙන්න තරම් උත්තරම කුසලයක් කියලා කවදාවත් කියලා දෙන්නේ නැහැ කවුරක්වත්. මේකටයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඥාතින් සමාදන් කරෝපං, යාළුවෝ සමාදන් කරෝපං, මිත්‍ර අමාත්‍යවරු සමාදන් කරෝපං. මේ මොනවත් නොකර විනාඩියක් ඉන්න පුළුවන්ද කියලා බලපන්. දවසකට පැය මුළු දවස පුරාම නිකන් ඉන්න කියනවා නෙවෙයි මේ. එහෙම කරන්න බෑ. ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා කාලේන අපමාදේන. වරින් වර අප්‍රමාදීව සතිමත් මේක ගල් පිළිමයක් වාගේ තියලා ඉඳලා බලපන් විනාඩියක් දෙකක් ඉන්න පුළුවන්ද කියලා. කවදාකවත් අම්මෙක් අප්පෙක් අපිට කියලා දීලා තියෙනවද? කවදාකවත් වැඩි හිටියෙක් අපිට කියලා දීලා උන් කියන්නේ උඩ පනින්න නටපන් බිම් බනපන් වට කරන්න නටපන් උඩට නටපන් පාතරන් නටපන් කියන්නේ සාතික දෙන්නේ.
මොකද බුදුහාමර කියන්නේ? නත්ති පාපං අකුබ්බතෝ. කයෙන් වචනෙන් දෙකෙන් අකුසල් නොකර මෙහෙම ඉඳලා පුරුදු වෙලා දවස් විනාඩි 5ක් හිටියොත් තප්පර 300ක්. එක තප්පරයකට එක සැරයක් දන්නවනම් මේ තප්පරේ මම හිතේ හෙල්ලෙන්නේ නැතුව කියලා 300 වතාවක් අපිට සතිය ආනිසංස ලැබෙනවනේ. ඒක සක්විති රජකමටත් වැඩිනේ. අපි දන්නවා ඊටු විනාඩි පැය 23කුත් විනාඩි 55ක් අපිව নানা ආකාර දේවල් කරනවා. අඩු ගානේ අපේ ජීවිතේට එකතු වෙන විනාඩි 5ක්. අපි පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනකොට මේ කකුලේ විතරක් හිත තියාගෙන ඉන්නවා. එතකොට නම් යමක් කරනවා ඇත්ත. නමුත් ඒ යන්නේ කොහෙත් යන්න නෙවෙයිනේ. ඕක ගැන සතියෙන් ගත කරනවා නම් යමක් නොකර සිටිනවා කියන එකෙන් මෙතන අදහස් කරන්නේ චේතනාව කරන්නේ. අபிසංචේතන අபிසංස්කරණ කරන්නේ. ඉතින් අපි මුළු දවස පුරාම වැඩි දේවල් හදන එකනේ. සංස්කරණය කරන එකනේ. සකස් කිරීම කරන එකනේ. ඉතින් සංස්කරණ කියන එක වචනේ ඇවිල්ලා තියෙන්නේ සිංහල භාෂාවට ඉන්දියාවේ කරන ලද අංග සංස්කරණය කියන එක. අංග සංස්කරණය කියලා කියන්නේ වේශ නිරූපණය කියන එක. නළු නිලියෝ ඒකට ගැළපෙන විදිහට රජ ඇඳුම්, සිටු ඇඳුම්, දොරටුපාල ඇඳුම් අඳිනවනේ අපි. ඒකට කියනවා වේශ නිරූපණය නැත්නම් අංග සංස්කරණය කියලා. ඉතින් අංග සංස්කරණය තමයි ගෙවල් දුවල සංස්කරණය කරනවා, පොතක් ලියපුවාම සංස්කරණය කරනවා, චිත්‍රයක් ඇඳලා සංස්කරණය කරනවා. මේ හැම දෙයක්ම කරන්න චේතනාවක් අවශ්‍යයි. ඉතින් පොඩ්ඩක් වාඩිලා චේතනා කිසිවකින් තොරව හුස්ම ටික බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සක්මන් භාවනා කරනකොට ඉස්සලා හිතලනේ අපි සක්මන් කරන්නේ. ටික වේලාවක් යනකොට චේතනා විරහිතව ඉබේම සක්මන වෙන ගතියකට එන්න බලන්න. එන තැනට ආපුවහම පස්සේ එතනයි භාවනා පටන් ගන්න තැන. භාවනා ගිලිහෙන තැන නෙවෙයි. අපි හිතන්නේ එතන භාවනා ගිලිහෙනවා මොකද සතිය නැතුව ඇති නිකම්ම ඔහේ මොන්චිලාව පැද්දෙනා වගේ හිත මෙහෙට යනවා කියලා නෑ. ඒ වෙලාවේ මොකුත් වෙන්නේ නෑ. මේකට සමාදම් වෙන්න බුදුහාමුදුරුවෝ මොන භාෂාවෙන් බණ කියන්නද කියලා අහන්න බලන්න. මොන භාෂාවෙන් බණ කියන්නද? ඔබ පොඩ්ඩක් ওই ජෙනරේටරයක් අපි වැඩ කරන එකක් අත ගාලා ගලවලා අපිට බලන්න බෑනේ බැලුවොත් කරන්ට් වදිනවනේ. ජෙනරේටරේ වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න ජෙනරේටරේ නතර කරන්න ඕනේ. ඒකල පිටපොත්ත ගලවන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ මේ පැත්තේ එන්ජින් එක මේ පැත්තේ ජෙනරේටර් එක තියෙන්නේ. මෙහෙමයි ඒක වැඩ කරන්නේ කියලා. නැත්නම් ඔක වැඩ කරද්දි වැඩ කරන්න බෑනේ බලන්න බෑනේ. ඒක දන්න ඕනෙම විදුලිය දාන්න. ඒ වගේ අපේ මැෂින් එක දුවනකොට මේක කාගේ දෝ න්‍යාය පත්‍රයකට දුවන. ඒක මම පැහැදිලිව ප්‍රකාශ කරනවා අපි මේ නටන නැටිල්ලෙන් අපිට සුභ සිද්ධිය අර්ථ කුසලය වෙල් බීయింగ్ කියන එක කවදාවත් වෙන්නේ. ඒක කියන ඕනම වෘත්තියක් කෙරුවොත් ඒ වෘත්තිය දිගට කෙරුවොත් ශරීරයේ අසමබර භාවයක් හට ගන්නවා, මානසික අසමබර භාවයක් හට ගන්නවා, ප්‍රොෆෙෂනල් එක්ස්පෝෂර් එකක් වෙනවා. අද තියෙන හැම රැකියාවක්ම විකෘති. හැම රැකියාවක්ම අංශභාග රැකියාවක්. මේ කැම්බිරිල්ලක් මේ කරන්නේ. එහෙම රැකියාවල් කරපියව මොකද අපිට අපි කුමාර පවුල් වල නෙවෙයිනේ කුමරි පවුල් වල නෙවෙයිනේ. ඒකල දවසට විනාඩි 5ක් ගන්නilla. කවුරු හරි කියනවා නම් කියන්න අත උසලා නෑනේ මට නම් විනාඩි 5ක්වත් ගන්න බෑ. මට නම් මේක ඉතින් මොන කැම්බිරිල්ලක්ද බලන්න. අපායේ ගියත් අපි ලෝදිය හැලිය වක් කරගෙන බොයිනේ. කටියුබිලි ඕනෑවට නගීනේ. ඒ වෙනුවට අපි දවසකට විනාඩි 5ක් 10ක් එහෙම නැත්නම් මේ වෙලාවක් ගන්න පුළුවන් නම් අපිට කීත හැකිනේ අපිට හම්බෙච්ච පිරිස බණ නෑදෑයෝ හොඳයි. මොකද අපි ඉඳලා හිටලා විනාඩියක් දෙකක් 10ක් 15ක් තමන්ගේ එකතු වෙලා භාවනාවක් කරනවා. මම කියනවා සතිය පිහිටනවා කියලා. ඉතින් ඒ කතාව පහුකා 1948 වගේ ඒ හාමුදුරු කියන්න පටන් ගන්න තියෙනවා. මේ පවු නොකරන අයට පවු සිද්ධ වෙන්නේ නැහැ. මේ කරන අයට තමයි කෙරුවාවල් තියන අයට තමයි පවු සිද්ධ වෙන්නේ. ඒ කෙනාට චේතනාව යා දන්නවනම් ඒක හරියට දැන් මෙතන බණ කියනකොට මෙතන CCTV කැමරාවක් හයි කරලා තිබුණයි කියලා හිතන්න. ඒකට ඒ ඔක්කොම වාර්තා වෙනවනේ. මගේ අංග චලන, මං කරන වචන, මං කරන ක්‍රියා වාර්තා වෙනවනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක ආපහු දාලා බලන්න මේ වෙලාවේ මං හිතපු දෙයක්ද උනේ නැත්නම් අතපය විසි වුණාද අර මේ කියලා බලන්න පුළුවන්. ඉතින් සතිය නැත්නම් CCTV කැමරාවක් නැහැ වගේ. සතිය තියෙනවා නම් ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා බලන්න පුළුවන්. මොකද මේ චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා අපි බොහෝ කලකට පෙර කියූ දේවල් අසූ දේවල් හොඳට මතක තියෙනවා සතියෙන් කෙරුවොත්. මොකද ඒක මුළු හදින්ම නේ කරන්නේ. ඒක කරන්නේ
සැදී පැහැදී සිටගන්නේ. දත්මජිනකොට දත්මජිනකම දැනගන්න කිව්වා. අමතර වියදමක් ගන්න නැහැ නේ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. කනකොට කන බව දැනගන්න. ඉතින් ඕකට ඔය පේ වෙලා මේ යාතිකා යදලා අනම්මනම් කරන දෙයක් නැහැ. ඉතින් ඒක නිසා අර වැඩියම්මන්ඩි වැද්දෙකුට අඹුකම් කරා අවුරුදු 7ක් 8ක් කරලා තියෙනවා. ඒ කරන කාලේ වැද්දර කරන්න ඕනේ සියලු උපස්ථාන කරලා තියෙනවා. දැන් හාමුදුරුවෝ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කොහොමද වැද්දියක් නෑ කොහොමද සෝවන් වෙච්ච උත්තමාවියක් වැද්දෙකුට අඹුකම් කරන්න කියලා. බුදුරජාණන් කියනවා මගේ දුව අතේ වස නැහැ. අතේ තුවාල නැහැ. ඒ නිසා එයාට වසාත ගෑවට එයාට වස වදින්නේ නැහැ. ඒ නිසා එයා අඹුව මේ වැද්දත් එක්ක විවාහයට යන්න ඉස්සෙල්ලම සෝවන් වෙච්ච කෙනෙක්. අපිට හිතෙන්නේ සෝවන් වෙච්ච කෙනෙක් කතාද බඳින්නේ නැහැ, වැද්දෙක් ළඟට යන්නේ. අපි ළඟ මොකද්දෝ චිත්‍රයක් හිතේ තියෙනවානේ. නමුත් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ බුදුහාමුදුරු ඉන්න කාලේ වෙච්ච දෙයක්. අර 4 දෙනාම සෝවන් වුණා. මහ වැද්දි සෝවන් වුණේ නැහැ. ඉතින් හාමුදුරුවනේ ඇයි හාමුදුරුවනේ ඔබ වහන්සේ බේරගත්තේ මහ වැද්දිනේ. අර විදින්න ආව 4 දෙනාම බණ අහලා බුදුහාමුදුරු බණ කිව්වා. සෝවන් වුණා. ඒ මේ මහණෙනි එයා මගේ දු ඊට කලින්ම සෝවන්ලා තියෙනවා. එහෙම කොහොමද වෙන්නේ මේ වැද්දෙකුට අඹුකම් කරන්නේ කොහොමද? නෑ එයා ඒ සෝවන් වෙච්ච නිසා එයා ස්වාම්පුරුෂයාට අවශ්‍ය වතපිලියත කිරුවා මිසක්කා ගිනාපු සතා හැම ගහලා කණ්ඩු වේලා දුන්නා මිසක්කා එයාට සත්ව ඝාතන ආසාවක්වත් මොකක්වත් නැහැ. අනිත් වගේ අපි රැකියාවල් වශයෙන් යම් දේවල් කරනවා අපි හරියට හූල්ලනවා. අපි හරියට පශ්චාත්තාප වෙන්නේ මොකද සතිය නැහැ. ඒ වගේත අපි බුදුහාමුදුරෝ දීලා තියෙන මේ කර්ම නිසා කර්මඵලයේ කියන එක මේ කවුද පුංචි කොනක් දැකලා මේ අපිට උගන්වන්න හදනවා බුදුරජාණන්සේ දේශනා කරනවා කර්මේසා කර්මඵලයේ පිළිබඳව උඹලා දන්න ටික කවදාකවත් හොඳට හිතීද නරක හිතීද දන්නේ. හැබැයි ඒ විෂය පවා මත් කරවන සුළු පිස්සු ඇදෙන විෂයක්. ලෝණ සූත්‍රය ඒ වගේම ශංඛදම වගේ සූත්‍ර වල සඳහන් කළ බුදුරජාණන් අවසාන කරලා කියනවා මහණනි පින් කරන කට්ටිය අපාය යනවා. පව් කරන කට්ටිය දිවි ලෝකේ යනවා. උඹලට තේරෙන්නේ නැහැ මේ කර්මේ සහ කර්මඵලයේ. උඹ අනුන් තීන්දුව කරන ඔබ කිරුවේ පවක් ඔබ අපායට යන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේවත් එහෙම කියන්නේ නැහැ. ඒ වගේම Tamanටත් අර කියන එක සාප වෙනවා Tamanට සතිය නැත්තම්. ඒකයි මට කියන්න ඕනේ පොයින්ට් එක. කවුරුර ඇවිල්ලා අපිට චෝදනා කරනකොට අපිට හිත කම්පා වෙලා යනවා යකෝ දැන් මේ මනුස්සයා දැකලා තියෙනවා වැරද්දකුත් කරලා තියෙනවා හැබැයි මන් දන්නේ නැහැ මම මේ වෙලාවේ වැරද්ද කෙරුවේ හිතලද නැද්ද කියලා මොකද මගේ CCTV කැමරාවක වැඩ කරලා නැහැ ඒ වෙලාවේ මට ඇක්ෂන් රීප්ලේ දාලා බලන්න බෑ මොකද සතිමත් එක්ක නා ඔයාට බනින්න ඇති වෙන්න ඉඩ තියෙනවා ඔයා බනින්න හැබැයි මට මතකයි මම ওই වැඩේ කෙරුවේ ඔයාට තරහින්වත් වැරද්දක්වත් නෙවෙයි මේක උනා නම් මගේ අතින් වැරද්දක් සමා වෙන්න හැබැයි මට විශ්වාසයි මම මේ කොහොද යන ගමන් ඔයාලට මේ අත වෙනුවට මම එහෙම නරකත නෙවෙයි කරේ. එහෙම දෙයක් කියන තමන්ට ප්‍රතිශක්තියක්, තමන්ට ප්‍රතිබල භාවයක්, තමන්ට විශ්වාසයක් දෙන එක විශයක් තියෙනවා නම් කියන්න ලෝකේ. ඔය මොන විශය කරත් නිකන් විශේෂ විතරයි හැදෙන්නේ. මේක බුදුරජාණන්සේ කියනවා තමන් දිහා මේම කරන දේ පිළිබඳ දැනගෙන කරනවා නම් මිනිස්සු චෝදනා කරાવી. මුලින් තමන්ගේ හිත ටිකක් අන්දමජල් තමයි. සතිය පිහිටියට පස්සේ කීත හැකි මම මේ කරන්නේ මෙහෙමයි ඕන කෙනෙක් ඕන පැත්තට වරදවා තේරුම් ගන්න පුළුවන් අනේ ඕගොල්ලන්ට හිතමන අපුණා නම් මම වැඳලා සමාව ගන්න හැබැයි මට එහෙම දෙයක් කරන්න ඕන කමක් තිබුණේ නැහැ ඒ නිසා අනුරුද්ධ මහරහතන් වහන්සේ සඳහන් කරනවා මම මේ ඉස්සරහා බලාන ඉඳලා මම මේ දකුණු පැත්ත බලන් ඉස්සලා මම දන්නවා දකුණු පැත්ත බැලීමකට අකුසල් සිද්ධ වෙනවා කියලා මේකේ ඉන්න බැරි ඒකනේ මේක දිහා බලන් ඉන්න බෑ ඒකෝට මම මේ අකුසල් වෙනවයි කියලා දැනගෙන දකුණු දිහා බලනකොට මට අකුසල් වෙන්නේ නැහැ ඒ මන් දන්නවනේ මේ බලන්නේ දකුණ බැලුවොත් අකුසල් වෙනවයි. අපි ආනාපානෙ කරගෙන ඉනකොට අපේ හිත පාට සද්දයකට යනවා. දන්නවනම් ආනාපානෙ කරනකොට සද්දෙදී අකුසල් වෙනවයි කියලා. ඉතින්ද සද්දෙට හිත ගියත් දැනීමක් ලැබෙනවනේ අපිට. මගේ හිත මට ඕනේ දේ අකුසල් නැති දේ කුසල් අකුසල් වෙන දෙයට යනසුළු නොකෑමනා දහපතුරා ගතියක් තියෙනවා. ඒක දන්නේ නැතුව ඉන්නවට වැඩිය ඒක දන්නේ එක ගුණයක්. එහෙමනම් අපිට විනිශ්චය කරන්න වෙනවා ඕනම වැරද්දක නොදැනීම තමයි ප්‍රධාන දෝෂය. වැරද්ද වුණත් කමන්නේ දන්නවනම් එතන ඥානයක් පහළ වෙනවා. ඒකෙන් තමයි අපි ගොඩ එන්නේ. ඉතින් දවසක් මිනිස්සෙක් මේ වාහනයක් කරන
බොහොම වේගෙන් අරගෙන යනකොට පොලිස් කාර්යයක් අද්දාලා නැත කරා. ඊට පස්සේ කිව්වලු ඇයි රාලාමි කියලා ඇහුවලු. මේ ගමනක් යනවා හදිස්සියේ. තමුසේ 100 පැට 70 60කට වැඩිය වේගෙන් පැයට 70 60කට වැඩිය වේගෙන් යනවා කිව්වලු. රාලාමි වෙන්න බෑනේ මං ගෙදරින් පිට වෙලා තාම පැයක් ගිහිල්ලා නැහනේ. කොහොමද පැයකට 70 60ක් ගියයි කියලා කියන්නේ කිව්වා. පැය 70 60 යන්න පැයක් යන්න ඕන නැණි මීටරේ පෙන්නනවනේ. අනේ රාලාමි මං ඒක දන්නේ නැහැ කිව්වා. දන්නේ නැතිකම වැරද්දට හේතුවක් නෙවෙයිනේ. පොත ලියනවා දඩ ගහනවාමයි. පැයකට 60ක් වෙන්න පැයක් ඩ්‍රයිවිං කරලා 70 60 මනින්න ඕනේ නැහැ. මීටරේ පෙන්නනවනේ. නොදැනුවත්වම තමයි ප්‍රධාන දෝෂේ. ඒකට සමාවක් නැහැ. ඒකයි කියන්නේ තේරෙන මිනිස්සුක් කියනවනේ නෑ ඉන්න මේක කියලා දීපල්ලා. ඥාතියුන්ට කියලා දීපල්ලා. මිත්‍රයෙකුට කියලා දීපල්ලා. මිත්‍ර අමාත්‍යවරුන් කියලා මොකද ඒගොල්ලෝ ඉන්නේ මොකද්ද වෙන ස්ක්‍රිප්ට් එක. මොකද්ද වෙන මේ රටාවක. ඒගොල්ලන්ට සාප කරගෙන මැරෙනකොට අනිවාර්යයෙන්ම අපායි. ඇයි මුළු දවසම ගත කරන්නේ පශ්චාත්තාපයෙන් නැත්තම් වෙච්ච වැරදි වලට ඒකට කියනවා අකුසල සමාදාන කියලා. බෞද්ධයා විතර ඒ අමනකම කරන වෙන කිසිම જાතියක් මම දැකලා නැහැ. ඒකෙදිත් ඔය ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා අන්තිම දුර්වලයි. නිතරම තමන් මේ අපි උත්කෘෂ්ඨ જાතියක් අපි ආරණ්‍ය වාසීව ඉන්නේ කියලා අර තමන් කරන පව් සමාදන් වෙවි තමයි ඉන්නේ. ආර්ය වර වැඩ කරනවා මෙයා මේ වැඩ කරනවා අනුන්ගේ හැම වැරද්දකටම මෙයා පව් පුරවගන්නවා. මොකටයි අපි පව් කරව ගන්නවා කියලා කාටවත් බැන්නේ නැහැ කියලා මොකද්ද වෙන්නේ ලාභේ? ඊට වැඩි කීයටගේ මේ මිනිස්සු ඒ දේ කරගත්තා. උඹ දැක්කේ නෑ වගේ හිටපන්. ඇහුනේ නෑ වගේ හිටපන්. උඹ කරන වැඩේ හරියට කරපන්. ඒකී අන්නේ වගේ ගුණයක් සතියේදී උගන්වන්නේ සතිය සම්පජඤ්ඤය බවට පත් වෙන වෙලාවයි. මේ ආරම්භක සතියේදී ඔච්චර දේවල් අපිට වැටහෙන්නේ නැහැ. සම්පජඤ්ඤයේදී පේන මම දැන් මේක දිහා බලන මෙහෙම භාවනා කරනකොට මගේ හිත එකපාරට මෙහෙට යන්න හදනවා. මගේ ඕනකමට නෙවෙයි. හිත යන්නේ අර ඒකාකාරී කුසල අරමුණෙන් අකුසල අරමුණට. බෝක දැනගෙන හිත පිට ගියා කියලා දැනගනින් පශ්චාත්තාප නොවුනොත් උඹට ඥානයක් පහළ වෙනවා. පශ්චාත්තාප වුනොත් බාපය යනවා. පශ්චාත්තාප නොවිච්ච බව. එහෙම නැත්නම් මගේ හිත පිට ගියා මම දැනගත්තා මම ආපහු වරමුට ගෙනාවා කියලා ප්‍රසන්න මනසෙන් කියන්න පුළුවන් නම් අන්න බුද්ධ ශාසනය කියලා කියනවා ඒකට. මගේ හිත පිට ගියා මම දන්නවා මම ඒක දැනගත්තා අතෙන්ට වැඩිය මෙතන අකුසල වැඩි මම ආපහු ගෙනලා මගේ කුසල අරමුණේ තිබ්බා. හැබැයි මම හිත නරක කරගත්තේ නැහැ. මට මම සාප කරගත්තේ නැහැ. මට මම දෙස් දී ගත්තේ නැහැ. මේ දේ කිව්වට බාර ගන්න කවුරුත් කැමති නැහැ. ඒගොල්ලෝ හරිය ආසයි මේ පව් කෙරුවා කියන්නේ පාපොච්චාරණය කරන්න අඬා වැටෙන්න. මොකද ඒ තරම් හීනමානයක් අපේ හිතේ තියෙන. අපිට හම්බෙච්ච මේ උත්තම බුද්ධ ශාසනය අපිට මතක නැහැ. manussත්ව ප්‍රතිලාභය මතක නැහැ. අපිට මේ ක්ෂණ සම්පත්‍ය අපි ඒ වෙලාව උපේනවා කියන එක මතක නැහැ. සද්ධර්ම ශ්‍රවණය කරනවා කියන එක මතක නැහැ. සත්පුරුෂ සංසේවනය කියන එක මතක නැහැ. පැවිද්දක් තියනවා කියන එක මතක නැහැ. ඒ නිසා අතේ තුවාල නැත්තම් ඒ කෙනාට විෂක් ශරීරගත වෙන්නේ නැහැ. අපි නොකරන ලද දෙයකට කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ නිසා දවසේ කොච්චර වෙලාවක් සති චිත්තක්ෂණ අපි ගොඩ දානවද කියන එක කතම් භූතස්ස රත්ත්‍ින් දිවා වීතිපතං තීති අබින්නම් පච්ච වෙක්කිතබ්බන් කියලා තියෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරලා බලන්න මගේ චිත්ත වීදි දිව්වේ එවයිදී කීයක් අපි පශ්චාත්තාප වෙච්ච දේවල්ද? එව්වත් හිතින් හිතාගත්ත දේවල්ද? ඒ මොනක්වත් පැත්තක නැතුව පුළුවන් තරම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ තියාගෙන ඉන්නකෝ. බස් එකේ යනකොට හරි කෑම කනකොට හරි නැත්නම් ආනාපානෙ ඉන්නකෝ. ආනේක වැඩිවීමක් වෙනවා නම් අපිට කියන්න පුළුවන් අඩු ගානේ පශ්චාත්තාවයක් ඒ වෙලාවේ නැහැ. අපි දන්නවනේ ඒකට සත්‍ය පිහිටියයි කියලා. මෙන්න මේ කාරණාවෙන් ධර්මයේ දවසේ ධර්ම දේශනාව මම අතර කරනවා. ඒ නිසා අථාගෙන හිටපු ඥාති වේවා මිත්‍ර අමාත්‍යවරු වේවා සහලේ නෑයෝ වේවා ධාමානිය නෑ වේවා අනේ සියලුම දෙනා මේ බුදුන් උපන් කාලේ මේ සතර සතිපට්ඨානෙට එළඹිලා යන්තම් සන්තම් පදං සතිය හරි කමන්නේ නැත්නම් ওই කියන උත්කෘෂ්ඨ සතිය හරි කමන්නේ වඩා ගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා ඥාතියින්ට පිම්පිනිස හේතු වේවා කියලා මම අතර කරනවා. දේරුවන් සරණයි. දේරුවන් සරණයි. අද ධර්ම දේශනාව අවසානයේදී අපි සුපුරුදු පරිදි ඥාතීන් සිහිපත් කරලා විශේෂ පුණ්‍යානුමෝදනා කිරීම සිරිතක් කොටගෙන තියෙනවා. ඉතින් පහුගිය
දින කිහිපෙහි සිද්ධ වෙච්ච වියෝවීම් ඥාතීන් හැරයෑම් ඒ වගේ සංවේගජනක සිද්ධීන් මතක් කරලා ඒ අයගේ භව ගමන යහපත් වීම සඳහා අද අපි මේ කරන ලද භාවනාමය පින්කම ඒ වගේම ධර්ම දේශනාමය පින්කම අපි ඔක්කොම එකතු වෙලා ඒ කරගත්ත පින් ඥාතීන්ට අනුමෝදන් කරන මොහොත. ඉතින් පළමුවෙන්ම මේ ප්‍රදේශයේම මහකෙළිය නිසලතැන්න චතුරිකා උදේනි මහත්මියගේ පියාණන් වෙච්ච අපවත් වී වදාළ නොච්චයාගම ඥානින්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිහි කරලා උන්වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කර සිටිමු. ඒ වගේම එතුමියගේම කිරි අම්මා වන මියගිය මණික්කාමි මහත්මියත් සිහි කරලා අපි පුණ්‍යානුමෝදනා කරමු. ඉතින් නිස්සාරණ වනයේට සම්බන්ධ නිස්සාරණ වනයේ කාරක සභාවේ කටයුතු කරන අපේ ජගත් කුලතුංග මහතා, ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර අපේ කිට්ටුවන්ත සමීප දායක ලාල් ශාන්ත මහතා, ඒ දෙපළගේම කුලතුංග මහත්මයාගේ මව ලාල් ශාන්ත මහත්මයාගේ නැන්දනිය එම්.ඩී. කුලතුංග මෑණියන් පසුගියදා ප්‍රාප්ත වෙට යෙදුණා. එතුමිය ඊ타මත්ම ශාසනයට ලැබිව බොහෝ පින්කම් කරමින් තම දරුවන්ද පින්කමෙහි යොමු කරමින් කටයුතු කරපු උතුංග මෑණියන් වහන්සේ කෙනෙක්. ඉතින් අපි මේ මෑණියන්ට මේ අවස්ථාවේ අපි කරපු පින් කුසල් අනුමෝදන් කිරීමෙන් එතුමියගේ භව ගමන යහපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රංජනී විජිතා පීරිස් මෑණියෝ කියන්නේ අපේ තිලින පීරිස් මහත්මයාගේ දයාබර මෑණියෝ. මීට දින කිහිපයකට ඉස්සෙල්ලා අභා ප්‍රාප්ත වන්ට යෙදුණා. තිලින මහත්මයාත් නිස්සාරණ වනයේ වෙබ් අඩවිය අපට බොහෝ උපකාර කරන කල්යාණ මිත්‍ර මහත්මයෙක්. එතුමන්ගේ දයාබර මෑණියන් රංජනී විජිතා පීරිස් මහත්මියටත් භව ගමන කෙලවර නිවන් පිණිස මේ පින් කුසල් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපේ සතිපාසලේ මේ සතිපාසලට සම්බන්ධ වෙන්න හිටිය අපේ සතිපාසලේ ලේකම් උපේක්ෂා මහත්මියගේ ස්වාමි පුරුෂයාගේ දයාබර පියාණන්, ඒ කියන්නේ එනවද? උපේක්ෂා මහත්මියගේ ආයත ඇන්නේ. කියන්නේ මේ සිග්නල් වල අඩුවක් තියෙනවා. දැන් ආයේ කතා කරමු ටිකට. උපේක්ෂා මහත්මියගේ මාමණ්ඩිය ඥානරත්න විමලසිරි පෙරේරා මහත්මයා නබෝදා අභා ප්‍රාප්තවන්ට යෙදුණා. එතුමන්ටත් අපි මේ කරපු පින් කුසල් අනුමෝදන් වීමෙන් භව ගමන යහපත් වීමට මතු නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල් හේතු වීමට හේතු වේවා කියලා අපි සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. මේ විදිහට අපි සඳහන් නොකරත් මේ ඔබ සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය සිහි කැඳවිය හැකි සහ සිහි කළ යුතු දෙමව්පියන් ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සියලු දෙනා සිහිපත් කරලා අපි පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ සියලු දෙනාටම මේ අපි කරගත්ත සියලු කුසල් අත්වීමෙන් ඒ අයගේ නිවන් ගමන නිවන් සුව සලසා ගැනීමට මේ සංසාර ජීවිතයේදීම වහවහ හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දැයි අපි ඒ අනුව සම්ප්‍රදාන කූලව ඥාතීන්ට පින්පැමිණීම සඳහා සියලු දෙනාම එකතු වෙලා ඉදං හෝ ඥාතීනං හෝතු කියන ගාථාව සජ්ජායනා කරමු. ඥාති පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන්. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ.
පෙනී නොපෙනී උදව් කළා වූ උදව් කරන්නා වූ සියලුම දෙවි දේවතාවුන් ඇතුළු සියලු සත්‍යයන්ට මේ කුසලයේ අත්පත් වේවා කියන මුදිතා චේතනාවෙන් අපි ittavata chadi gata sajjanaට පෙළඹෙමු. ittavata චම්මිහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ ජීවා මොදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ittavata චම්මිහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා මොදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආචරණේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දිවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දිවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දිවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං. අපි සියලු දෙනාටම මේ කරන ලද කුසල් වෙනුවෙන් නාතින් විදුවෙන් කෙරුවත් අපි අපිටත් එකසේ හේතු වාසනා වීමෙන් නිවන් දක්නා ජාති දක්වා අපිට අසත්පුරුෂ සංසේවනයක් නොවේවා, සත්පුරුෂ සංසේවනයේ යාව ජීව වේවා, නිවන පිණිසම හේතු වාසනා වේවා කියන අදහස ඉදිරියෙන් තියාගෙන ඉමිනා පුඤ්ඤ කම්මේන ගාතාව සජ්ජායනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු නිපානපත්ත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු මිනා පුඤ්ඤ කම්මේන මාමියේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය. සාදු සාදු සාදු. හොඳයි, අපි මේ ප්‍රමාණකින් අපේ ඥාතකා ධර්ම දේශන સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා අපි මෙයින් සමුගන්නවා.